නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්දිට්ඨිකෝ ධම්මෝති බන්තේ උච්චති කිත්තාතනුකෝ බන්තේ සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති අකාලිකෝ එහිපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. ධර්මානුශාසනාවෙහි සදහැබර මූල්‍ය අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ දූ දරුවන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා වාසනාව උදා කරගත්තා වූ සදහැවර පින්නතුනි, නිවන් මගට උපනිශ්‍රය වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කියන නිදහස් මාතෘකාව යටතේ තමයි මෙම ධර්ම දේශනාව මම තෝරාගත්තේ. මේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයයි. එතකොට මේකෙත් 6 කාරණයක් තමයි තිබෙන්නේ. මේකට කියනවා පඨම සන්දිට්ඨික සූත්‍රය කියලා. සන්දිට්ඨික කියන එකේ තේරුම ඉහාත්ම වශයෙන්ම මේ ජීවිතේම ප්‍රතිඵල ලැබෙන කියන එකනේ. කොමක්ද මේකෙන් කියන්න හදන්නේ, මොකක්ද මේ ප්‍රශ්නේ කියලා අපි පරණ කතාවක් ඇදගන්න නැතුව පරණ කතාව ආශ්‍රයෙන් අපේ කතාව බවට පත් කරගන්න බලමු. අතකෝ මෝලිය සීවකෝ පරිබ්බාජකෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදි සම්මෝදනීයං කතංසාරණීයං විසාරෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ මෝලිය සීවකෝ පබ්බාජකෝ භගවන්තං ඒතදෝච. මොකද මේ කියන්නේ? කලික දවසක් මෝලිය සීවක නම් වූ පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිදින් සතුටු වුණා. සතුටු කතා කරලා පැත්තකටලා ඉන්න ගමන් මේ වගේ දෙයක් ඇහුවා. ඇහුව දේ තමයි මම පාලි පාඨයෙන් කිව්වේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සන්දිට්ඨිකයි කියලා කියනවා. කවර කරුණක් නිසා ධර්මයේ සන්දිට්ඨිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනායිකයි, පච්චත්තම් වේදිතබ්බ වෙනවද? දැන් ඔබ දන්න ධර්මයේ ගුණ ටික මේ තියෙන්නේ. ගුණ 6. ධර්මයේ සන්දිට්ඨික බව ඔබ තුලින් දැක ගන්න පුළුවන් ක්‍රමයක් මේකේ තියෙනවා. ධර්මය කියන්නේ පාලි වලටද, ධර්මය කියන්නේ බණ පොතටද, ධර්මය කියන්නේ සූත්‍ර වලටද මොනවටද කියලා ඔබ තාම තීරණයක් කරන්න නැහැනේ. නමුත් ධම්මන්තරණං ගච්ඡාමි කියලා නම් කියනවා. නමුත් අපට හව වෙනවා ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී කියන වචනේකුත් ධර්මයයි බුදුනෝයි නිවනයි එක තැනකට ගෙනත් තියෙනවා. ධර්මයේ සරණින් මොනවද වෙන්න ඕන කියලා මේකේ පැහැදිලි කරලා ඇති. එහෙම නැත්නම් ආගතම් ඉමං සද්ධම්මන්ති, සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. අපේ ඉතින් බෞද්ධ ජනතාව බහුතරයක් සද්ධර්මයට පැමිණෙන්නේ නැතුව හොඳ දේ ධර්මයේ කියලා හිතාගෙන ඒවැ කර්ම විපාක ලබනවරම සන්දිට්ඨික විපාක ලබන්න දන්නේ නැහැ. කර්ම විපාක දැන් විතරක් ඉදිරියටත් අනාගතයටත් මතු ජීවිතයත් ලැබෙනවා. සන්දිට්ඨික විපාක එහෙම නැහැ. ඒ මොහොතේ එහෙම ලැබෙනවා. ඒක ලෞකික නෑ, ලෝකෝත්තරයි. මේ මා කියන්නේ මේවා ආශ්‍රයෙන් මට තේරෙන දේවල් පොත බලන නොකියවට ඔය තියෙන දේවල් තමයි කියන්නේ. එහෙනම් ධර්මයේ කියන පදේට ඔබ දන්න අර්ථයේ ඉඳලා සෑහෙන ගැඹුරට යන්න වෙනවා. එතකොට ඒක කීපපලක පවතිනවා ආර්ය ශ්‍රාවකයෝ ගේ ආර්ය සම්මාදිට්ඨිය තුළ උන් සද්ධර්මයට පැමිණෙනවායි කියලා. මොකද්ද මේ සද්ධර්මයට පැමිණෙනවා කියන්නේ? කකුල් දෙකෙන් පැමිණෙනවද නැත්නම් යම් මොහතක සද්ධර්මයට සමීප වෙනවද? සද්ධර්මයට පැමිණුනහම ඒකේ විපාක මොකද්ද මේ පෙන්වන්නේ? සන්දිට්ඨික, අකාලික, එහිපස්සික. ඒ වචන වල තේරුම ඔබ දන්නවනේ. එහාත්ම වශයෙන් මේ ජීවිතේම සාන්දිට්ඨික.
ඒ වගේම කල්ගත නොවන කාලයක් නැහැ කියන එක නෙමෙයි මාර්ගයට අනතුරුව ඵලය. මාර්ගයේ කෙලවර වෙනකොට ඵලය හම්බ වෙනවා. ඒකට ධර්මයට ඇවිත් බලන්න වෙනවා. වෙන කොහොත් ඇවිදින් බෑ. එහි පස්සෙක ඒව බලව හැටි ධර්මයේ හැටි. ඒ වගේම කල්යල් බලබලා ඉන්න දෙයක් නැහැ. සොකේ චිත්ත සංස්ථානේ වහවහ උපදවා ගන්න වෙනවා. ඒ වගේ මේක ප්‍රඥාවන්තයින් දකින්න ඕන විඤ්ඤු. පච්චත්තං ප්‍රඥාවන්තයන් විසින් වේදිපද්දෝ දැනගත යුතුයි සොකේ චිත්ත සංස්ථානේ උපදවා ප්‍රඥාව විසින්. ඒ ධර්මයේ හැටි. බලවම ධර්මයේ හිතේ තියෙන දෙයක් කියලායි මට තේරෙන්නේ මේ පදවල ආශ්‍රයෙන් ගත් කල. ධර්මයේ හිතේ තියෙන දෙයක් ධර්මයට පැමිණෙන්න බැරි වෙලා තියෙනවා. ඊට උඩින් මොනවද කසල ටිකක් පටවගෙන. අපි කියමු නීවරණ කියලා ඒවට. නීවරණ භාවිතා කරන තාක්කල් ඔබට ධර්මයට පැමිණෙන්න බෑ. ධර්මයට පැමිණුනහම නැත්තේ මොනවද කියන එක මේකේ තියලා තියෙනවා. මොන මම සූත්‍රයට යන්න මත්තෙන්ම යම් යම් පූර්විපාවක් සපයනු ලැබුවා. තථාගතයන් වහන්සේ මොකද කියලා තියෙන්නේ? තේනහි සීවක තඤ්ඤේ වත්තේ පටිපුච්චස්සාමි යතාතේ khමෙය්‍ය තතානං ව්‍යාකරීයාසි. වන්න දීලා තියෙන නිදහතක්. ඒ කතාවේ අපි මෙතෙන් දෙක ගලපගනිමු. සීවකය මේ කරුණෙහිදී මම ඔබම විමසනවා. යම් පරිදි ඔබට හැඟෙන්නේ නම් කැමති නම් ඒ පරිදි ප්‍රකාශ කරන්න. අන්න ඒක හැඟෙන්න ඕන කාටද? අදාළ කෙනාට. තංකින් මඤ්ඤසි සීවක. ඔබ මොකද මේ ගැන හිතන්නේ? එකෙන් අහන්නේ සීවකය. සන්තංවා අජ්ජන්තං ලෝභං අත්තිමේ අච්චත්තං ලෝභංති පජානාසි. අසන්තංවා අජ්ජන්තං ලෝභං නත්තිමේ අච්චත්තං ලෝභහොති පජානාසීති. එවම් බන්තේ. ඔන්න උත්තරේ හම්බෙලා තියෙනවා. දැන් අපි එදාට යන්නේ නැතුව අපිට බලන්න වෙනවා ඊට පස්සේ. මොකද මේ පෙන්වන්නේ? ඔබේ සිත ඇතුලේ. ඒත ඇතුලේ කිව්වහම පපුවේ හරි මොලේ හරි කියලා ගන්න නැතුව ඔබ මේ ගණ්ඩ තබපු අනුසය කියලා කතා කරන්නා වූ අනුසයට අදාළ අවකාශෙහි. ලෝභයක් හටගන්න විට මගේ සිත ඇතුලේ තිබෙලා ලෝභයක් ආවයි කියලා ඔබට දැනෙනවද? දැන් තථාගතයන් වහන්සේ වදාහරනවානේ ඔබ තුල ලෝභය තිබෙනවා නම් ඒක එනවා වළක්වන්න බෑ. තියෙන බව දැනගන්න. අධ්‍යාත්මෙහි විද්‍යාමාන නොවෙන්නා වූ අවිද්‍යාමාන දකින්ට නොලැබෙන්නා වූ ලෝභයේ මාගේ අධ්‍යාත්මේ නැතයි දැනෙනවද? ඔන්න පොඩි රහසක් තියෙනවා. කාටද දැනෙන්නේ? ලෝභගින්නෙන් දැවෙනකොට Tamanට ඒක තියෙන බව දැනගන්න ඵලයක් ඒ තියෙන්නේ. එතකොට අධ්‍යාත්මයේ විද්‍යාමාන වෙනවා. ඒ අධ්‍යාත්මයේ විද්‍යාමාන වෙනදී අර කපුටු කුඩුවේ තියෙන මණික වතුරෙන් පේනවා වගේ චිත්තාභ්‍යන්තරේ පවතින හේතුවේ ඵලයේ උඩට ඇවිදින් ඔබ දවනු තවනු ලබනවා. නමුත් ලෝභය නැත්නම්
ඔබට උඩට විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් ඔබ පෘථග්ජනයෙක් වශයෙන් ජීවත් සිටිදී තබන ලද ලෝභය නැති වුණේ කොහොමද? නැත්නම් එන්නේ නැත්තේ. අන්නේ ලෝභය නැතිකමෙන් ලෝභය නැති බව දැනීමෙන් ධර්මයේ සම්දිට්ඨික අකාලයේක බස්සක බව දැනගන්න කියලායි තියෙන්නේ. දැන් මට තේරෙන දේ මම කියන්නම්. ලෝභය තියාගෙන ධර්මයට පැමිණෙන්න බෑ. ඔබට ලෝභය වර්ධනය වෙන පාරේ ධර්මයට පැමිණෙන්න බෑ. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. කය ප්‍රතිපදාවක් තුළ කය වෙලා ඉවර වෙනකොට ඔබ ධර්මයට පැමිණිලා ඉන්නේ. එතකොට දැන් ධර්මයේදී ලෝභය නැති බව දැනෙනවා. ධර්මයට පැමිණෙන්න බැරි ලෝභ මූලය ඔබට ඒක වසාගෙන නීවරණ ධර්මයක් වශයෙන් හිතට එන නිසා. ඔබ සිත වසාගෙන ඒක වර්තමානයට පැමිණෙන්නේ නැත්නම් ඒක සිතේ තිබෙන බව විද්‍යාමාන වෙන්නේ අවිද්‍යාමාන වෙනවා. එතකොට ඒකෙන් ඔබට දැනෙනවා ලෝභය ඇතයි දැනෙනවා නැතයි දැනෙනවා. කිසියම් ආකාරයක මුදලක් සම්බන්ධයෙන්, ඉඩමක් සම්බන්ධයෙන්, එහෙම නැත්නම් තවත් මාංශ ලෝභය, තව එක මූලෝභයන් කතා කරනවානේ. ඇලෙන ස්වභාවයන්. දැකීම්, ඇසීම්, වැටහීම් පවණකින් ඔබට මේ දේවල් චිත්තාභ්‍යන්තරේ තිබෙනවා නම් තිබෙන බව දැනගන්නේ සිතට ආපු විද්‍යාමානයකින්. ඔන්න මගේ හැටි එතකොට තවම තේරෙනවා. යම් දවසක ඒ බාහිර කාරණයක් නිසා උපන් ලෝභය බාහිර කාරණේ නිසාම උපදින්න නැති බව දන්නකොට එහෙනම් ඒ ලෝභක්ඛය වෙලා එහෙනම් ලෝභක්ඛය නිබ්බාණං නෙවත් ධර්මයේ සම්දිට්ඨික බව වැටහෙනවායි කියලා ඔය කියන්නේ. දැන් ඔබ මේ ධර්මයේ සම්දිට්ඨික බව වටහා ගන්න මොකද කරන්න ඕන? සාග්ගතෝ භගවතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ කියලා 365 දවසේම කිය හිටියට හරියන්නේ නැහැ. එතෙන් ඒ ධර්මයට පැමිණෙන්න ඕන. පැමිණෙන්න නම් ඔබට අරමුණක් පාසා අවදි උත්පටන් නින්දට යනතුරු ඔබ විසින් මේ සදහම් තේරුම් ගන්නට නැත්නම් ධර්ම මාර්ගයක අවතීර්ණ වෙන්න පෙර එක්රස් කරගත්තා වූ බලවත් කරගත්තා වූ ලෝභ මූලයෙන් හට ගන්නා වූ ලෝභය ඔබට විද්‍යාමාන වෙනවා. මේ විද්‍යාමානයකට අපි එකට කියන්නේ කාම විතර්කය. තියෙනවා නම් එනවා නම් පෘථග්ජන නම් ඔබ එකතු වෙනවා. එකතු වෙනවා නම් නීවරණයක් බවට පත් වෙනවා කාමච්ඡන්දය. ඒව නිවන වසාගෙන යලි සසර ගමනට පාරක් හදනවා. එක තැන මේ කිලෝමීටර ගණන් දුර නැහැ. මොහොතකින් ඇවිදින්, මොහොතකින් රැවටි, මොහොතකින් නිවන වසා දමා අනාගත ඵලයක් උපදින්නට ආයෙත් නිදන් ගත වෙනවා. ඉති ලෝභෝ භික්ඛවේ කම්ම නිදාන සම්භවෝ ඉති දෝසෝ භික්ඛවේ කම්ම නිදාන සම්භවෝ ඉති මෝහෝ භික්ඛවේ කම්ම නිදාන සම්භවෝ කම්ම නිදාන සූත්‍රයේමයි පෙන්වන්නේ. කර්ම නිදාන සම්භව කොටගෙන නැත්නම් හේතු කොටගෙන ලෝභය, ද්වේෂය, මොහය කර්ම නිදාන නැත්නම් ආය ගන්න හේතු ඉතුරු වීම කියන කාරණාව. දැන් ලෝභය කියන වචනේ ඊට පස්සේ කාමය කියලා ගන්න, ඇල්ම කියලා ගන්න, කාමච්ඡන්දය කියලා ගන්න, චන්දරාගය කියලා ගන්න, කාම විතර්කය කියලා ගන්න. ඔය වචන වලින් කියන්නේ පුංචි පුංචි වෙනස්කම් තිබුණත් එක දෙයක්. ඉති ලෝභෝ. එනම් ඔබ තුළ පවතිනා වූ මේ කාම විතර්කයේ ගිජුකම කියන එක
මොන මොන රූපද මොන මොන ශබ්දද මොන මොන ගන්ධද මොන මොන ස්ත්‍රී රූපද මොන මොන පුරුෂ රූපද මොන මොන විකෘති කාමයේද කියලා අපි නෙමෙයි දන්නේ. අදාළ කාරණා ගැටෙන විට ඔබ දැවෙනවා තැවෙනවා නලියනවා එහෙම නැත්නම් ඔබගේ හිත ඇතුළත මොකද්ද වෙනවා දැනෙනවා නම් තව ඔබ ළඟ තිබෙනවා. එහෙනම් ඔබට ධර්මයේ හමු වෙලා නැහැ කර්මය හමු වෙලා තිබෙන්නේ. දැන් මේක තමයි පෘථග්ජනයින්ට හමු වෙන්නේ. අපි එහා එකට යන්න විස්සලා අනිත් පද තුනත් අරගෙන මෙහා පැත්ත කතා කරලා ඉඳිමු. උත්තර දෙනවා ඔව් තියෙනවා නම් තියෙන බව දන්නවලු නැත්නම් නැති බව දන්නවලු. එහි ස්වාමීනි එහෙමයි වහන්සේ කියලා. බුදුන් වහන්සේ වදාරනවා මෙසේ ධර්මයේ සම්දිට්ඨික බව සත් තමන් විසින් දැනගත යුතු බව. ඒක තමන්ට දැනෙනවා. නැතුනේ කුමක් නිසාද එහෙනම්? තථාගතයන් වහන්සේ වදාළ මාර්ගයේ ගොස් ධර්මයට පැමිණුණ බැවින්. දැන් මම මේ ධර්මය කියන්නේ මොකේද ඔබ ධර්මය කියන්නේ මොකේද කියලා කල්පනා කරලා බලන්න. තංකින් මඤ්ඤසි සීවක සන්තං වා අජ්ජන්තං දෝසං. හරිද? මාගේ අධ්‍යාත්මෙහි අත්තිමේ අජ්ජත්තං දෝසෝති පජානාති. අසන්තං වා අජ්ජන්තං දෝසං නත්තිමේ අජ්ජත්තං දෝසෝති පජානාසීති. මේ අධ්‍යාත්මිකේ තිබෙනවා කියන එකේ තේරුම උඩට එනවා. මේක එන්නේ මොන විතර්කයේ වශයෙන්ද? ව්‍යාපාද විතර්කයේ වශයෙන්. ව්‍යාපාද විතර්කයේ යමකට එනවා නම් තවදුරටත් තමන්ගේ අධ්‍යාත්මයේහි ලෝභයෙන් හිස් නැති බව තේරුම් ගන්න වෙනවා. අර තථාගතයන් වහන්සේ තියෙනවා ඔබ ළඟ තියෙන නිසායි උපදින්නේ කියලා පෙන්වන්නේ. ඒ වගේම අසන්තංවා මගේ අධ්‍යාත්මිකේ ලෝභයක් නැතයි කියලා ද්වේෂයක් නැතයි කියලා ද්වේෂය උපදින්නේ නැත්නම් අදාළ කරුණකදී. එහෙනම් ඔබට දැනෙනවද? නැති බව දැනෙනවා. ඒකත් පෙන්වන්නේ එවංකෝ සීවකෝ සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති. අකාලික එහිපස්සක කියන එකේ ධර්මයේ සම්දිට්ඨික අකාලික බව තමයි ඒකෙන් පෙන්වන්නේ. තංකින් මඤ්ඤසි සීවක මෝහං සන්තා අජ්ජත්තං වා අත්තිමේ අජ්ජත්තං මෝහෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං මෝහං නත්තිමේ අජ්ජත්තං මෝහෝති පජානාසීති. මෝහය නැත්තම් මම යන මුලාව තිබෙනවා කියලා ඔබට ඇතුළත දැනෙනවාද? යම් මොහොතක ඒක නෑ කියලා දැනෙනවාද? තිබෙනවා කියන දේ නෑ කියන තැනටපත් වෙන්නේ කුමක් නිසාද? ධර්මයේ සම්දිට්ඨික ගුණය නිසා, අකාලික හිපස්සක ගුණය නිසා කියලායි පෙන්වන්නේ. දැන් මේ ධර්මය කියන්නේ මොකේද? මේ පොතටද සූත්‍රයටද වචන වලටද? නෑ ඊට එහා ගිය දෙයකට. ඒ ධර්මයේ සරණ කොටගෙන ධම්මදීපා භික්ඛවේ විහෙර ධම්මසනාරඤ්ඤ සරණ ධර්මයේ දිවෙනක් කර වාසය කරන්න ධර්මයේ සරණ කරගන්න වෙන මොකොත් සරණ කරගන්න එපා. දැන් ඔබ මේ ජීවත් වෙනකොට සරණ කරගන්නේ මොකද්ද? කටයුතු වලදී ලෝභය, දේශය, මෝහය. ලෝභය, දේශය, මෝහය සරණ කරගන්නවා නම් එතන නැත්තේ ධර්මයේ සරණ.
ධර්මයේ සරණට පැමිණෙන්න ඕන නම් ලෝභය, ද්වේෂය, මෝහයට එකතු වෙලා අධ්‍යාත්මිකේ පෝෂණය කරලා රැස් කරලා හරියන්නේ නැහැ. ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය තමයි ධර්මය. සද්ධර්මයට පැමිණීම. එනිසා ධර්මය කියන්නේ සූත්‍ර වලට හරි, ධර්මය කියන්නේ හොඳ දෙයට හරි, ධර්මය කියන්නේ පාළි වලට හරි, ධර්මය කියලා හරි කතන්දර වලට හරි කියලා හිතනවා නම් තව එහාට දැක්ම ගැඹුරු කරගන්න. තථාගතයන් වහන්සේ 35 වන වියේදී ධර්මයට පැමිණුණා. අනිකුත් ආර්ය උත්තමීන් වහන්සේලා අරහන්ත ඵලයත් සමග ධර්මයට පැමිණුණා. ඒ පැමිණුණ ධර්මයේ බුදුන් වහන්සේට රහතන් වහන්සේලාට කියලා හැම දෙකක් නැහැ. දැන් උන්වහන්සේලා ඊට පස්සේ ජීවිතය ගත කරන්නේ ධර්මයේ දිවිනක් කොටගෙන. ලෝභය, ද්වේෂය, මෝහය කර්මයේ දිවිනක් කොටගෙන නෙවෙයි. ධර්මයට පැමිණෙන්න තියෙන බාධාවම ලෝභය, ද්වේෂය, මෝහය උත්පාද කර ගැනීම, බලවත් කර ගැනීම, බලවත්කමෙන් බලවත් මගට යන මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම, වැඩිම. ඔන්න මිනිසුන්ට වර්ධින හැටි. එතකොට උන්ට ධර්මය වෙනුවට දුකේ සරණ හම්බ වෙනවා. ලෝභයට එකතු වුනහම, ද්වේෂයට එකතු වුනහම, මෝහයට එකතු වුනහම ඒක නිසා හටගන්න දුක් හුට හම්බ වෙනවා. අර දුක නැති වූ තැන එහෙනම් ලෝභය, ද්වේෂය, මෝහය නැති වූ තැන නේද? නැත වගේ හැඟෙන්න පුළුවන්. සිල් සමාදන් වෙලා ඉන්න උපාසකම්මලා ගෙදරන තියෙන දුක නැතුව අෂ්ටාංග උපෝසතේ සමාදන් වෙලා ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්නකොට ඔවුන්ට පොඩි සැනසෙල්ලක් තියෙනවා. අනේ අපේ හිතේ කිසි ලෝභයක් නැහැ. කියන්නේ ඇත්ත. ඒ මොහොතේ හිතේ නැහැ. නමුත් මූලයට මුකුත් වෙලා නැහැ. අසුරු ගසන තැනකින් නැත්නම් තව මොහොතකින් විද්‍යාමාන වෙන්න පටන් ගන්නවා. විද්‍යාමාන වීමෙන් දැනගන්න චිත්තාභ්‍යන්තරයේ තවදුරටත් ශේෂය මූලය තියෙනවායි කියන එක. ඒ වගේම ඊට එහා ගිය සංසුන් සමාධියක් වැඩි දියුණු කරගත්තා නම් ඒ සංසුන් සමාධියේ ඉන්නකොට ඔහෙ නෑ ලෝභයක්. ධානං විරාගෝත අනිදිදානි කියලා දේශනා කරලා තියෙන්නේ. ලෞකික සමාධියෙත් විරාගිකයි කියලා. විරාගික නැති නිසා නෙවෙයි, ධානසුවෙන් යටපත් වී ඇති බැවින්. නමුත් ඒ ධානසුවය ඉහළින් විඳපු කෙනෙක් නේ දේවදත්ත කියලා කියන්නේ. අවසානයේදී ඒක පිරිහුණන් පස්සේ බුදුන් මරන්ට උපක්‍රම යොදලා පරලෝ සුගතිගාමී උපදින්න පුළුවන් කියලා කියන අබමල් රේණුක තරම්වත් කුසලයක් කරගත්තේ නැති බැවින් ගැලවෙන්නම බෑ, අපායට යනවා කියලා තමයි බුදුන් වහන්සේ වදාහරන්නේ. අර ධානය ලෞකික අර අනිත් ලෝක දේශ මොහ ක්ෂය කරගන්න පාරට ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදෙටි මොක්පුර කියලා පාඩම් වෙලා ඇතිනේ. ওই පද තුනක් එකට අරන් අන්තිම පදේ වෙනම ගන්න යන්න එපා. එතකොට අර්ථය වැරදි. ඒ කියන්නේ එක වෙහෙර ඉඳලා දහම් රසයත් විඳලා දුක් සසරත් විඳලා නිවන දැක්කේ නැහැ කියන්න එපා. එක ඉඳ එක වෙහෙර විතරයි. ඉන්හාට විඳ දහම් මනහර නැහැ දේවදත්තට. එබැවින් දුක් සසර සිඳ බිඳ මොක්පුර දැක්කේ නැහැ. එහෙමයි මේ කවියේ පද හතර තුනට එක අනුපාතයට කඩන්න ඕනේ. මොක්පුර. එතකොට දෙව්දත්ත ලෞකික ධානයේ මොක්පුර ගමන ලබා දුන්නේ නැහැ. මතක තබා ගන්න. ඔබත් මේ තරම් තියා ඉන් දශමයක්වත් නැතරම් පුංචි සමාධියක් හදාගෙන ඕකේ ඉන්න වෙලාවට ලෝභය, ද්වේෂය, මෝහය යටවත් වී බැවින් නැති නිසා මම දැන් ලෝභය නැති කරලා සෝවාන් වෙලා කියලා ඉක්මන් වෙන්න මහන්සි වෙන්න එපා. ඔබ පරීක්ෂණයෙන් ඉන්න. නැත්නම් ඒවා උපදින්න අවශ්‍ය මොහොතට නැහැ. තිබෙනවා නම් අවශ්‍ය මොහොතදී උපදිනවා. අපි කියමුකෝ ඔබ යම් දෙයක් ප්‍රවේශම් කරගෙන තිබෙනවා. ඔබට වැඩකුත් නැහැ.
කවුරු හරි ඉල්ලනවා. වැඩකුත් නැහැ නමුත් දෙන්න ලෝභයි. අන්න එතකොට දෙන්න අකමැති වෙන්නේ ඔබ ළඟ ලෝභය තියෙන නිසා. වැඩකුත් නැත්නම් ඒක තව කාර්ය වැඩක් ගන්න දෙන්න ඕනනේ. ඔබට කවුරු හරි බනිනවා. මේක කරදරයක් වෙලා තියෙනවා. එහෙන ගානේ තරහ එනවා. ඒ ඔබ ළඟ ඒක තියෙන නිසා. ඒ පුද්ගලයා මේ යම් දවසක මේ දොස්පස් කියද්දී ඔබට තරහ එන්නේ නැත්නම් එහෙනම් ඔබ ළඟ නැති නිසා. පෙර කරදරයක් වුණ දෙයම දැන් නැතුවම එතකොට එහෙමනම් එකෙන් තේරෙන්නේ තමන් ළඟ තියෙන දේ ඉපදිලා වද දෙනවා ඇරුණාම ඒක උපදින්න බාහිර කාරණා හේතු වෙනවා විතරයි. මෙන්න මේ නිසා තමයි බාහිර කාරණා නෙවෙයි මේ ලෝභ දේශ මොහ ගැනත් දෙන්නේ ඌ අපුංචි ප්‍රත්‍ය විතරයි. ඒව ඔස්සේ සිතේ හදාගත්ත ආයතනයක් මුලාවක් මේ කියලා කියන්නේ පෙන්නන්නේ. ඔබට මේ ජීවිතය තුළ බඳු පුංචි හෝ ලෝභයක් පුංචි ගැටුමක් තිබෙන අවස්ථා ජීවිතයේ මුලදී තිබුණයි කියලා කල්පනා කරන්න. ඔබ මේකට එකතු නොවීමෙන් මේ විතර්ක තුනට එරෙහි විතර්ක තුන භාවිතා කරමින් ඉන්නවා කියලා කතා කරා හිතන්න. කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, හිංසා විතර්කයට එරෙහිව නෙක්ඛම්ම විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය වඩනවා කියලා හිතන්න. දැන් ඔබට තේරෙවි පෙර තිබුණ වේදනාව රිදීම දොස්බස් කියන්න හිතන එක නැත්නම් අර නොසන්සුන් වෙන ස්වභාවය දැන් නැති බව. ඒක තමයි ධර්මයේ සම්දිට්ඨික බව කියලා කියන්නේ. ඉතින් ධර්මයේ සම්දිට්ඨික බව හිම සඳහා හොඳ පරීක්ෂණයක් කරන්න පුළුවන් ඔබ තමයි පරීක්ෂණාගාරය. අර කියා වැඳ හිටියට වෙන්නේ නැහැ. අන්න අපි මේ කරුණ උදව් කරගෙන දැන් එහාට යමු. ඒ කොහොමද යන්නේ? අපි මේ සම්දිට්ඨික බවට මෙහා පැත්තේ ලෝකය ගැන කතා කරමු. එවිට තථාගතයන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම තුළ පවතින්නේ ඔබ විසින් කරගන්න වැරැද්දක් තුළ ඔබේ චිත්තාභ්‍යන්තරය කෙලසා ගන්න බවයි බාහිර ලෝකයේ නිසා. චිත්ත සංකලේසා වික්කවේ සත්තා සංකලිස්සanti ඔබේ වැඩේ. ඒ කුමක් නිසාද? බාහිර ලෝකයේ ලෝභය, ද්වේෂය, මෝහය තිබෙන නිසාද? ඒවා කෙරෙහි ඇති කරගන්නා වූ සිතේ ඇල්ම, සිතේ ගැටීම, සිතේ මුලාව, ඇලීම මුලාව, ගැටීම මුලාව ඔබ ජනිත කරගෙන පවත්තර නිසාද? ඒවට එකතු වෙන නිසාද? අන්න එකද වීම මොකද වෙන්නේ? අධ්‍යාත්මිකයේ මූලයක් අවශ්‍යයට හටගන්න අවශ්‍ය ආධ්‍යාත්මික මූලයක් බවට පත් වෙනවා. ඒ ලෝකේ වස්තු විසින් කරන්නේ නැහැ. ඒ ඔබ විසින් ඔබ වෙනුවෙන් කරගන්න දෙයක්. ඒ නිසා ඔබේ ලෝභ මූලයේ පෞද්ගලික විපාක ඔබට, ඔබේ ද්වේෂ මූලයේ පෞද්ගලික විපාක ඔබට, ඔබේ මෝහ මූලයේ පෞද්ගලික විපාක ඔබට. තව කාටවත් ඒක බලපාන්නේ නැහැ. තව කාටවත් ඒක නවත්තන්න පාලනය කරන්නත් බෑ. මෙන්න මේ නිසා තේරුම් ගන්න වෙනවා නැවත නැවතත් මේ අරමුණෙහි ඇලීම, අරමුණෙහි ගැටීම, අරමුණෙහි මුලාවීම කියනා වූ මේ කාරණා තුන මුල් කොටගෙන දුකට හේතු ත්‍රිත්වයක් ලිග්ගල් තුන වාගේ. ලිප කියන එක හදන්න ගල් තුනක් ඕනනේ. දෙකක් උඩ කියන්න බැරි කතාවකුත් තියෙන අහලා ඇතිනේ. අන්න ඒ වගේ මේ ත්‍රිත්වය මිනිස් චිත්ත සංතානෙහි ජනිත වී පෝෂණය වෙනවා. ජනිත කරගන්නේ ඔබ විසින්, පෝෂණය කරගන්නේ නැවත නැවත නුනුවණින් මෙනෙහි කිරීම, භාවිතා කිරීම තුළින්. ඔබට මේ ජනිත කරගන්න භාවිතා කරන්න ඔබ කොහෙන්ද යන්නේ? සද්ධර්මයෙන් ඈතට, සාන්දිටික ධර්මයෙන් ඈතට. ඔබට මෙතෙන්ද ගිහින් නතර වෙන්න වෙනවා. සාන්දිටික ධර්මයට යන්න පාර නැහැ වහලා. මෙන්න මෙහෙම සසන්තානීය සතුව පවතිනා වූ නිවීම වසාගෙන සසන්තානීය ජනිත කරගත්තා වූ තවත් ඡායාවක් මුල් කොටගෙන ඔබ ඒ ඡායාවට අදාළ ලෝභ මූලයෙන්, ද්වේෂ මූලයෙන්, මෝහ මූලයෙන් ජීවිතය අවසන් වුණාට ගමන අවසන් නොකර සසරකුත් හදා ගන්නවා.
මොකද මේ මූල තිබෙනවා නම් දැන් පමණක් නෙවෙයි උපදින්නේ. කය අතහැරුණාම අදාළ කාරණාව උපදිනවා. හරියට පරිගණක ගත කරලා තිබෙනා වූ දත්ත වලින් ඉල්ලපු දේ එනවා වගේ. තව බොහෝ දේවල් පරිගණක ගත කරලා තිබෙනවා. නමුත් ඉල්ලන්නේ කෝකද? ඒක තමයි එළියට එන්නේ. ඔබ මේ ගැටෙනකොට ඉල්ලනවා නෙමෙයි, අදාළ කරන ගැටෙනකොට අර මූලෙන් එනවා. ඔබ ඒ බලවත් කරගත්තොත් ජීවිත අවසානයේදී බලවත් වීම තුළ ඔබ ඉල්ලනවා. මා පරලෝය ආයුත්තේ ලෝභයෙන්ද, දේශයෙන්ද, මෝහයෙන්ද, කාමයෙන්ද, ව්‍යාපාදයෙන්ද, විහිංසාවෙන්ද ඔබ ඉල්ලනවා. ඒ අනුව දොර ඇරෙනවා. නිර්වාණ ස්වර්ණධාරය වෙනුවට සංසාර දුක්ඛ ద్వාරයට ඔබ පාර හදා ගන්නවා මේ තුන බලවත් කර ගැනීම තුළ. අන්න මිනිස් ජීවිතය තුළ තථාගත බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ මේ ඉගැන්වීම් හමු නොකර ගන්නා සමාජයේ ස්වකීයත්වයේ තුළ තමන් විසින්ම බලාපොරොත්තු වන ආකාරයකට දුක්ඛගාමිනී ප්‍රතිපදාවකට හේතු චිත්තාභ්‍යන්තර ගත කරමින් එයින් උපදින දුර්ගන්ධය නාහෙට දැනෙන එකක් නෙවෙයි, අපි එකට කියන්නේ ක්ලේශ දුර්ගන්ධය කියලා. ඒ දුර්ගන්ධයේ වේදනාවටපත් වෙනවා. කොහෙන් එනවද කියලා දන්නේ නැහැ, කොහොම ආවද කියලා දන්නේ නැහැ, කවුද නිදන් කළේ කියන දන්නේ නැහැ. ඔබට දැනෙන්නේ ඒ වගේ දැවීම තැවීම පවණයි. දැන් මෙය නම් දුක. නැති වූ තැන මරණයෙන් එහා පැත්ත වෙන්නේ කොහොමද? නැති වූ තැන අනාගත බුදුහාමුදුරු ලබා දෙන්නේ කොහොමද? දැන්නේ නැති වූ තැන එන්න ඕනේ. මේකට හේතුව පෙන්වනවා තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ හේතුව නිරෝධයෙන් දුක නැමැති ඵලය නිරෝධ කරන එක. අපි එතෙන්ට මේ දර්ශනය ගැඹුරු කරගෙනත් නැහැ. නමුත් ඒ දර්ශනය තිබෙනවා. අසජී මහරහතන් වහන්සේ මුණ ගැහුණ උපතිස්ස පිරිවැජ්ජාට මේ දර්ශනය කෙටියෙන් කියලා දෙනවා. ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතවා. යම් ධර්මයක් හේතු ප්‍රභව කොට ඇත්ත. ඒ ධර්මයට හේතු තමයි තථාගතයන් වහන්සේ වදාළේ. එහෙම වදාලා නතර වෙන්නේ නැහැ. තේසං චයෝ, ඒ යම් හේතුයක්ද ඒවා නිරෝධ කරන හැටිත් වදාලා. එවං වාදී මහා සමනෝ, මහා ශ්‍රමණයෝ යම් ධර්මයක් හටගන්න හේතුව වදාරලා ඒ හේතුව නිරෝධ කරලා නිරෝධයෙන් ධර්මයේ නැමැති ඵලය නිරෝධ කරන හැටි. මේ ධර්මය කියන්නේ ඒ ධම්මා දුක. ඒ ධම්මා දුක හේතුප්‍රභව, යම් හේතුවක් මුල් කොටගෙන හට ගන්නවාද. තේසං හේතුන් තථාගතෝ ආහු දුකට හේතුව තණ්හාව. තේසං චෝ නිරෝධෝ, තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. එවං වාදී මහා සමනෝ, දුකට හේතුව නැති කිරීමෙන් දුක නැති වේ. මේ තියෙන්නේ ඒක තමයි ගාථාවේ. ඔබ ඉතින් පාසල් යන කාලේ කොහොම පාඩම් කරගත්තද? සිංහලෙන් කොහොම හිතාන ඉන්නවද දන්නේ නැහැ. නමුත් අදාළ පෙළ තිබෙන නිසා තමයි උපතිස්ස පිරිවැජයට වැටහෙන්නේ. පද 4 කියවෙනකොට කෝලිත පිරිවැජයට වැටහෙන්නේ. ඔබටත් ඉතින් මේක දිනු නුවණක් තිබෙනවා නම් ඔය කියන ආකාරයෙන් බලන්න පුළුවන් නම් වැටහෙයි. එතකොට මේ ලෝකේ මොකක් ගැනද මේ බුදුන් වහන්සේ වදාරන්නේ? මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ලෝකේ දුකක් නැති බවයි. මේවා ආශ්‍රයෙන් ඔබේ චිත්තාභ්‍යන්තරයේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් කරගත්තම ඒ මුල් නිසා පැලවෙන බවයි. මුල් වලින් පැලවෙනවානේ. දුක් හට ගන්න බවයි. දැන් මේක පරිේශණය කරලා තේරුම් ගන්න නැතුව කොහොමද මේ දුක නැති කරන්නේ? දුකට හේතුව නැති කිරීමෙන් දුක නැති වේ කියලා නෙමෙයි කියන්නේ.
ඔබ මේ ලෝභ දේශ මොහ ගින්නෙන් දැවෙමින් ඒකට එකතු වෙමින් තවදුරටත් ඒක දුක උපදින්න හේතු රැස් කරමින් ඉන්නවා. ඔබට කියන්න ඕන වචනය ඔය සමාජයේ තියෙන්නේ ජයවර්ධන ගුණවර්ධන එහෙම කියලා. නෑ ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව කියන්න වටින්නේ ලෝභ වර්ධන, ද්වේෂ වර්ධන, මෝහ වර්ධන. පෘථග්ජන ඔක්කොටම ගැලපෙන නම. වර්ධන ළමයි ඔක්කොම. මන්දයත් ඔවුන්ට සද්ධර්මයට පැමිණීම ඕන කමක් නැහැ. මේවා තමයි ඔවුන්ට ලොකු ලොකු දේවල් වෙලා තියෙන්නේ. ඒව මත ගහ බැන ගන්න, එන කොටා ගන්න, කපා කොටා ගන්න, පලි ගන්න එක තමයි ඔවුන්ගේ ධර්මය. පිස්සන් කොටුවේ ධර්මය. අන්න දැන් මේ පෙන්වන්නේ. මේ උඩට එන ඵලය අභ්‍යන්තර හේතුවක විද්‍යාමාන දර්ශනය. අවිද්‍යාමාන හේතුවක. නමුත් අවිද්‍යාමාන එකක් නැත්නම් හේතුව ඵලය විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒක තමයි මේ පෙන්වන්නේ. ඔක ඉතින් ඔය සිත හදන මේ විදසුන් මගේ යන අයට මේ වන විටත් දැනිලා ඇති. තම තමන්ගේ පෞද්ගලික ජීවිතවල වෙනදා කලබල වුණ, වෙනදා ඇවුස්සුන, වෙනදා නොසන්සුන් වුණ පුංචි පුංචි කාරණා නිසාද එහෙම නොවෙනවා නම් ඒ කාරණාවලදී ඔබ ඉන්නේ සද්ධර්මයට පැමිණිලා කියලා. ඒ විතරක් නෙමෙයි. එතකොට එබඳු තත්ත්වයක් තුළ මේ පුංචි දෙයින් කලබල නොවෙන්න මම දැන් මේ නිවිලා නේද ඉන්නේ කියලා දැනගත්තාම ලොකු දේවලිනුත් කලබල නොවෙන්න තැනට මේ නිවීම විශාල කරගන්න, පළල් කරගන්න ඔබට හිතේවි, වීරිය කරන්න හිතේවි. ඒ නිසා මේ සූත්‍රය හරි වටිනවා. වන්දයත් ඔබ පරීක්ෂණාගාරයක්. ඔබ දන්නවනේ පරීක්ෂණාගාරවල පරීක්ෂණ කරනවායි කියලා. ප්‍රතිඵල ලබන්න. දැන් ධර්මයේ සම්දිට්ඨික බවට ප්‍රතිඵල ලබන්න ඔබ කරන්න ඕන පරීක්ෂණය තමයි පළමුව ඔබ දැනගන්න වෙනවා පෘථග්ජන පුද්ගලෙක් වශයෙන් නම් ජීවත් වුනේ අදාළ කරුණවලදී Tamanට මේ ත්‍රිවිධ විතර්ක උපදින්නේ ඒවට අදාළ මූල Taman ළඟ තිබෙන නිසා. එහෙනම් තව ධර්මයේ හම්බ වෙලා නැහැ, ධර්මයට පැමිණලා නැති නිසා තමයි ඒවා තියෙන්නේ. නමුත් තථාගතයන් වහන්සේ මේවා අක්ෂය කරන පාරක් පෙන්නනවා. අන්න ඔබ ඒ පාරට යන්න ඕන නේද බුදුන් වෙත යන්න. ඔබ ඒ කොහොමද කරන්නේ කියන එක පිළිබඳව තේරුම් ගන්න ඕන නේද? ඒ සඳහා ඔබට කවුරු හරි යෝජනා කළාද දසවිල් මාවතාවක් වෙන්න, පැවිදි වෙන්න, කිස්බූ ගන්න, වනාන්තරයකට යන්න? අත්‍යවශ්‍ය කාරණා නොවේ. අවශ්‍යයි පෙනෙන අනවශ්‍ය කාරණා. මන්දයත් අපි පසුගිය නෙකට්ට පුද්ගල සූත්‍රය පැහැදිලි කළා. ගමේ හිටියත් වනාන්තරේ හිටියත් අදාළ කරුණු තේරුම් ගත්තේ නැත්නම් ඔවුන් කරන්නේ මේ කරදර කාරී ලිග්ගල් තුන උඩ ඉඳගෙන ඉන්න එක. කොහේ හිටියත් කියන එක. ඒ මා දකින්නේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව සෑම දිනාටම ඒ කරුණ පිළිබඳව අවබෝධයක් ලැබෙන්න වෙනවා. මේ Tamanගේ පෞද්ගලික දෙයක්, මේ දැවිල්ල තැවිල්ල සත්‍ය නිත්‍ය සදාකාලික දෙයක් නෙමෙයි. Taman හදාගත්ත එහෙත් මිදෙන්න පුළුවන් දෙයක්. මේ Taman විඳවන එකේ හේතුව බාහිර ලෝකේ නෙවෙයි තියෙන්නේ, Tamanගේ චිත්තාභ්‍යන්තරේ. ලෝකේ තියෙනවා නම් ඒක කවදාවත් නැති කරන්න බෑ. නමුත් චිත්තාභ්‍යන්තරේ තිබෙනවා කියන එකේ තේරුම අවිද්‍යාවක් කියන එක. නමුත් ඒක නැත්නම් එහෙනම් එන්නේ නැහැ. ඔබ කැමති නැද්ද ඒක නැත්නම් එන්නේ නැති තැනට වෙලා ඉන්න? ඒක තිබෙනවා නම් ඒකෙන් එන බව දැනගෙන ඒක නැති තැනටපත් කරන තැන දක්වා ඔබට පිළිවෙත් පුරන්න සිද්ධ වෙනවා. අනුගමනීය ප්‍රතිපදාවක යෙදෙන්න සිද්ධ වෙනවා. එදිනෙදා ජීවිතේ පෙර කළ දේවල්ම කරමින්
පෙර කළ කටයුත්ත නොකර ඉන්න වෙනවා. එදිනදා ජීවිතයේදී පෙර කළ දේවල් හාන පෝරු ගාන ගොයන් හදන දරුවන් හදන වෙළඳාම් කරන දල් හරි හම්බ කරන ආදී කටයුතු. එදිනදා දේවල්. නමුත් ඒ කටයුතු වලදී එදා ඒ හා සමග බැඳී ගියා වූ ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් උත්පාද වී ජනිත කළා. ඒ තුළ ඔබ දැවෙනවා, තැවෙනවා. දැන් අර කටයුතුමයි. මේ වෙනස් ආකාරයේ දර්ශනය ගැනීමෙන් කය ප්‍රතිපදාව තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් වර්ධනය වෙනුවට මර්ධනය කියන වචනේ වැරදි. හිස්වීම, ශූන්‍ය වීම ආරම්භ වෙනවා. මොකද මර්ධනය කළේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි. ආලාර කාලාම උද්දකරාමපුත්ත භග්ගවාදී කොට ඒ නම් වලින් සඳහන් වූ නම් වශයෙන් සඳහන් නොකළ අතකරමතාන යෝගීන් තමයි මර්ධනය පාවිච්චි කළේ. ඔවුන් මර්ධනය පාවිච්චි කළා උපදවාගත්ත තැනක් ධර්මයේ නෙමෙයි. ධර්මයේ වාග එකක්. වාග එකක් කියලා කියන්නේ ධර්මයේ තියෙන සැනසීම හා සමාන සැනසීමක් තිබෙනවා. නමුත් ඒක බිඳ වැටෙන එකක්. ආයතනයක් ඒක. නමුත් ඔබට ධර්මයට පැමිණෙන්න ඕන නම් ධර්මයට පැමිණීමට තියෙන බාධක මේ කඩතිරිය තමයි මේ ලෝභ මූලය, දේශ මූලය, මොහ මූලය. ඒ තමයි ඔබගේ නීවරණය නැත්නම් ඔබගේ නිවීම ආවරණය කළා වූ ධර්මය. නීවරණ ධර්ම. නීවරණ ධර්ම තියෙන්නේ වඩන්න නෙවෙයි. නීවරණ ධර්ම තියෙන්නේ ප්‍රහාණය කරන්න. දැන් එතකොට ඔබට තේරෙනවද ඔබේ ළමා කාලය තුළ ඔබ මේ වෙනත් බුද්ධ ආගමක් ඉගෙන ගත්තට මේ ත්‍රිවිධ විතර්කයට එකතු වීමෙන් ඔබ චිත්තාභ්‍යන්තරයේ ලෝභය වඩන්නෙක්, ද්වේෂය වඩන්නෙක්, මෝහය වඩන්නෙක් සහ සසර වඩන්නෙක් කියලා. කර්ම විපාක වඩන්නෙක් කියලා. ඔබට අහු වෙලා තියෙනවා වඩන පැත්ත. නමුත් ඔබට ෂය වෙන පැත්ත තනියෙන් හම්බ වෙන්නේ නැහැ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එකතු වීමෙන් තව සැරයක් කර්ම කරලා විපාක විඳින්න හේතුත් තියෙනවා. ඒකනේ කන්න විපාකම් කියන්නේ. කන්න කම්මං කම්ම විපාකං. කර්මය කරනවා විපාකිකුත් ඉතුරු කරනවා. දැන් ඉතින් මට තේරෙන දෙයක් තියෙනවා. මේ බුදුන් වහන්සේගේ ප්‍රතිපදාව හැම විටම මේ මොහොතේ මේ මොහොත සමග පවතිනව බැඳී පවතිනව දෙයක්. සෑම මේ මොහොතේම නොවේ. මේ මොහොත යට කරමින් පස්දර නිසා උපදින්නා වූ ත්‍රිවිධ විතර්කයෙන් එකක් උපදින අවස්ථාවේදී පරණ පාරේ යනවා වෙනුවට අලුත් පාරක යන්න ඔබ මාර්ගෝපදේශකයක් ලබාගෙන මාර්ගයේ මෙහෙවන්න ඕන. ඒක බොහොම සුළු සරල පොදු වචනයක් මගින් තථාගතයන් වහන්සේ පෙන්නලා තිබෙනවා. අපිට මේක බරපතල මහ මෙරක් තරම් බරපතල තේරෙන්නේ නැති දෙයක්. නිත්‍ය අනිත්‍ය දෙකෙන් පෙන්නනවා. යෝනිසෝ අයනිසෝ මානසිකාර දෙකෙන් පෙන්නනවා. ප්‍රමාද අප්‍රමාද දෙකෙන් පෙන්නනවා. අනුසේති නානුසේති වලින් පෙන්නනවා. තේරෙන්නේ නැහැ. ඇයි? ගම්බීරේසු ටානාටානේසු ගැඹුරු තන් කෙරෙහි ප්‍රඥායතෝම කරගන්න තරම් ඔබේ සිහිය දියුණු වෙලා නැහැ. ඔබ උඩින් පල්ලෙන් අත ගන්න බුද්ධ ආගමක ඉන්නේ. ඇතුළතට කිඳා බහින්නේ නැහැ. නමුත් අසන්න තේරෙන්න වචන වල අර්ථ විග්‍රහ කරන්න ඔබට මේ අධ්‍යාත්මිකයට නැඹුරු වෙන්න පුළුවන් දැක්ම ගැඹුරු වෙනවා. එතකොට මේ ප්‍රවර්ධන වැඩසටහන ඔබට තේරෙනවා ප්‍රවර්ධනය වන්නේ එකතු වීමෙන්. සීනවන්නේ එකතු නොවීමෙන්. ඒක තමයි මාර්ගය තථාගතයන් වහන්සේ හඳුන්වා දුන්නා වූ. ප්‍රවර්ධන මාර්ගයේ යන්නාට තථාගතයන් වහන්සේ පෘථග්ජනයන් වෙන නමක් තමයි.
හීන මාර්ගය යන්නාට ආර්ය මාර්ගය යන්න අවසෙන් නමක් තමයි. ප්‍රවර්ධන මාර්ගයේ පුද්ගලයාගේ උපදින්නා වූ දැවිල්ලෙන් තැවිල්ලෙන් එහෙම මූලයක් පිවෙන බව දැනේ. ආර්ය මාර්ගය යන්නාට දැවිල්ල සීමා වීමෙන් තැවිල්ල සීමා වීමෙන් අඩු වීමෙන් එව සුසස් එය හීන වී යන බව දැනේ. නැති දවසට තමන් ධර්මයට පැමිණෙනවා කියන්නේ මේකටයි. තමන් නිවන් දැකලා කියන්නේ මේකටයි. ඇස් දෙකෙන් හරි තව කොහෙන් හරි කටෙන් හරි බලන් හිටියනම් නිවනක් දකින්න නෑ. මේ සූත්‍රයට අනුව මේක නැති දවට ඔබ පැමිණලා ඉන්නේ ධර්මයට. දැන් හරිනේ. කොහොමද හරි? ලෝභක්කේ නිබ්බානං දෝසක්කේ නිබ්බානං මොහක්කේ නිබ්බානං. අනිවාර්යෙන්ම ඔබ ශය ප්‍රතිපදාව තේරුම් ගත යුතුයි නේද? ලබාගත ජීවිතය තුළ ලබන්න පුළුවන් සුන්දරම මාර්ගය ඒක. සුන්දරතම ප්‍රතිපදාව. ජාග්‍රහයි ප්‍රතිපදාව. බලන්න. ඕක තේරුම් ගන්න බැරුව, තේරුම් කරන මාර්ගය නැතුව ජීවිත කීසියක් කීදාහක් විවිධ ආගමික මතිමතාන්තර දෘෂ්ටි පිටපස යමින් පිළිපදමින් විශ්වාස කරමින් බැඳමින් එන්නට ඇතිද? අනෙක තමයි සර්වඥවරු කියන අය මා විශාල ලොකු දහමක් පෙන්වන්නේ නැහැ. පොඩි දෙයක්. මොහොතින් මොහොත අනුගමනය කළ යුතු. මොහොතින් මොහොත නිවැරදි කළ යුතු දෙයක්. මිනිසා මොහොතින් මොහොත තමයි වැරද්ද කරන්නේ. මිනිසාට මොහොතින් මොහොතම නිවැරද්දට යන පාර. එනම් හොඳට තේරුම් ගන්න. ඔබට පුරුද්ද සසරේ අසුරු ගසන සැනකින් මේ ආපු විතර්කයට බාරගෙන එකතු වීම. හොඳට පුරුදුයි මේක. බලවත්. ඒකට කියන නම තමයි මම හැම වෙලාවෙම කියන්නේ. අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති ආනභාවං ගමේති. අප්‍රහාණයයි ප්‍රහාණය වෙන්නේ නැහැ. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න. මට මේ කටයුත්තෙන් මිදීම සඳහා වීරියක් ඇති කරගන්න, උත්සාහයක් ඇති කරගන්න, මේන් වෙන්වීම සඳහා භාවිතා කරන්න පුළුවන් අකුසලෙන් වෙන්වීම සඳහා භාවිතා කළ චෛසිකයක් වන සතිය වඩන්ට අවසර දෙන්න, ඒක වඩන්න මට පාර පාදලා දෙන්න කියලා. ලෝභය වඩනවා, ද්වේෂය වඩනවා, මෝහය වඩනවා කියන්නේ අකුසල් වඩනවා. සතිය වඩනවා කියන්නේ ඒහා සමානව ඒකත් චෛසිකයක්. ලෝභයත් චෛසිකයක්, ද්වේෂත් චෛසිකයක්, මෝහත් චෛසිකයක්. සතියත් චෛසිකයක් නේ. නැද්ද බලන්නකො කියවලා අභිධර්ම පාඩම්. බලන්න අකුසල මේ සිත් කොහොමද තියෙන්නේ කියලා. මෝහ අහිරික අනොත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සා මච්චරික උක්කුච්ච තීන මිද්දේච කිච්ච මොනවද මේ ගස් ගල්ද? නෑ. සිත්. බලන්න කුසල් සිත් පාවිච්චි කරලා. සද්දා සති හිරියොත්තප්ප අදෝබා ලෝභ මත් තත්‍ර මජ්ජත්තා කාය පස්සද්ද චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා එහාට 25ම. ඔබ මේ ඔස්සේ බැලුවද සතිය වඩනවා කියන්නේ මොකක්ද කියලා? නෑ. ඔබ ඉඳගෙන පිම්බීම හැකිලිම දිහා බලන් ඉන්නවා. ඇතුළෙන් පිට දිහා බලන් ඉන්නවා. සති කියන්නේ අකුසලෙන් වෙන්වීමට බලවත් කරන්න පුළුවන් චෛසිකයක්. ඒක යොමු කිරීම තුළින් බලවත් වෙන්නේ. යොමු නොකිරීම තුළින් බලවත් වෙන්නේ නැහැ. දැන් හැමෝටම නොඇරුණු දොරක්, නොදුටු දොරක් මේ සතිය වැඩිම පිළිබඳව තේරෙනව නේද? කොයි වෙලාවටද? නිකං කරන්නත් බෑ. අර බාහිර වශයෙන් ආරම්භක අභ්‍යාසය කරන්න පුළුවනි. එකකින් හෝ තවත් ඉරියව්වකින්. අනතුරුව මේ ත්‍රිවිධ විතර්කයේදී එයට එකතු නොවෙන්න තමයි මේ උදව් කරගන්න ඕන සතිය.
ඇයි යාට උදව්වක් වෙන්නේ? ඇයි යාටනේ පේන්නේ? එයාට පේන්න ගන්නවා. ඒ හින්දා මේ සතිය එලියක් ඇසක් කියන්නේ අන්න ඒකයි. එයාට පේන්න ගන්නවා වැරදි පාරේ යනවා නම් ඒක වහන්න එයා දන්නවා. එකතු නොවෙන්න. දැන් ඔබ මේක තේරුම් ගත්තාම ඔබ අයිති වෙනවා ආරබත නික්කමත යොඤ්ඤත බුද්ධ ශාසනය කියන අර ආරම්භ කරන්න පවත්තගෙන යන්න යෙදෙන්න බුදුන් වහන්සේගේ අනුශාසනාවෙහි මච්චුනාසේනං දුනාත කුංජරෝ නලාගාරංව බටතලින් හදලා තියෙන ගයක් ඇතෙකුට ලොකු දෙයක් නෙමෙයි ගහලා පොඩි කරන එක. අන්න ඒ වගේ මේ ඔබේ හිතට එනව මරසෙන් සිහියෙන් වනසන්න. බෞද්ධයෝයි කියන අය ගෞතම සසන තුළ ධර්මයේ සම්දිට්ඨික බව බලන්න ඕන නම් මෙතෙන් එන්න ඕනනේ. මගක් ඇවිදින් ටිකක් දුර ඇවිදින් තමන්ගේ කම්මැලිකම විශාල නිසා, තමන්ගේ ලෝභ දේශ මොහ බලවත් නිසා, නැත්නම් තමන්ගේ කර්ම විපාක ආවරණ බලවත් නිසා එහෙමත් තියෙනවා එකක්. ලොකු විපාක දෙන්න තියෙනවා නම් ඒත් ඇදගෙන යනවා ඒ පැත්තට. නිදහතට කරුණු, මන්දෝත්සාහී බවට කරුණු, නොකරෙන්ට කරුණු ඉදිරිපත් කරලා හැදට යනවා. මේ අපිත් සමග හිටිය අපි සමග සමහර අය. පස්සේ බලපුවා වෙනත් පාරවල් වල. එහෙනම් එසේනම් ඔවුන්ට සම්දිට්ඨික බව හමු වෙන්නේ නැහැ. මේ සූත්‍රයට අනුවගත් කල. එනිසා මේ තියෙන බව දනින්නේ උපදුනහම ඒකට එකතු වීමෙන් ගැටීමෙන් නැලීමෙන්. නැති බව දැනෙන්නේ එකතු නොවීම තුළින් ඒක නැති වුණ දවසටනේ. නැවත නැවතත් එකතු නොවීම තුළින් ඒක නැති වෙනවා කියන කාරණාව නේද මේ පෙන්වන්නේ. අන්න එතකොට ඔබටත් දවසක ධර්මයේ සම්දිට්ඨික බව දැනේවි. ඒ විතරක් නෙවෙයි. ඒ මොහොතේම බැවින් අකාලික බවක් දැනේවි. ඒ විතරක් නෙවෙයි ඒහි පස්සෙකක් දැනේවි. ඇවිදින් බලන්න අනුගමනය කරලා මේක හම්බ වෙන්නේ නැද්ද කියලා. ඒ විතරක් නෙවෙයි ගිනි නිවිලා තියෙන බවක් දැනේවි. ඒ විතරක් නෙවෙයි අදාළ මම තේරුම් ගත්ත අයට වේදිතබ්බෝ විඤ්ඤෝ පච්චත්තං දැනෙයි. දැන් ඉතින් කල්පනා කරලා බලන්න දවසට 3 වතාවක් හරි ජීවිත කාලයේම හරි ධර්මයේ රත්නේ වඳින ගාතාව කියලා මොනවටද වැන්ද කියලා. නිකම් පාලියක් කියවුවා විතරද කියලා කල්පනා කරලා බලන්න. එහෙමනේ. ධර්ම රත්නේ වඳිනවා කියලා පාලි ටිකක් කියවුවා. කාට මොනවට වැන්දද දන්නේ නැහැ. මේ සම්දිට්ඨික ධර්මයේ ඔබ ළඟ තියෙනවා අපිට හොයාගන්න පාර නැතුව තියෙන්නේ. පාරෙන් ගියොත් හම්බ වෙනවා. මේ සම්දිට්ඨික පඨමසා ද්විතීය සූත්‍ර දෙකක් තියෙනවා. එකයි මම ඔය කියන්නේ හැම එකකම. දැන් ඊට පස්සේ මොකද්ද පෙන්වන්නේ? එවංකෝ සීවක සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති අකාලිකෝ එහිපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝ හීති. සීවකේ මෙසේ ධර්මයේ සම්දිට්ඨික අකාලිකකෙස් බව විඥාවින් ප්‍රඥාවන්ත වෙනසින් තමන් කෙරෙහි පවතින බව දත යුතුවන්න. දැනගන්න. මන්දයත් ඒක වහන ධර්මයන්ට තිත තබා ආයුබෝවන් කොට සිතින් ඉවත් කොට ඇති බැවින්. දැන් බලන්න ලෝකෙට මුහුණ දීලා මෙහෙම කරගෙන ලෝකෙ දුකක් තියනවද කියලා. දැන් බලන්න ලෝකෙට මුහුණ දීලා අටලෝ දහමට ඔබට රිදවන්න පුළුවන්ද කියලා. ඔය ඔබ දැන් ලාභාලාභ සැපදුක් නින්දාව සංසාවලදී බිරිඳ මියාමේදී සැමියා මියාමේදී ධනය අහිමීමේදී තව මොනවා හරි කාරණාවලදී කොතරම් දුකින් වාසය කරනවද? ඒ දුක ලෝකයේද තියෙන්නේ ඔබේ හිතේද කියන එක තේරුම් ගන්න. දැන් මේකට විකල්පය ලෝකේ තියෙන දේවල් සිදු වෙන්න එපා කියලා අඬතලන එක කෑගොහන අඬ එක නෙවෙයි. ලෙඩ වෙන්න එපා, මැරෙන්න එපා, අටලෝ දහම වහින්න එපා, පායන්න එපා, ගංගාතොර ගලන්න එපායි කියලා.
මේ ඇතුළත මේ මොන දේ සිදු වුණත් කම්පණයටපත් වෙන්න බාර ගන්න ස්වභාවය ඒක ශූන්‍ය ධර්මයක්. ශූන්‍ය ධර්මයක් ඔබ රෝපණය කරන බලවත් කළ බැවින් ඔබට තියෙනවා. නමුත් ඒක ශූන්‍ය කරගත හැකියි. දැන් ශුන්‍යං අත්තනේනවා අත්තනියනවා කියන්නේ මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙනකොට ඔබට ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකීද නිවන් දකී කියන වචන තුනේ තේරුම හම්බ වෙයි. මම ඒකයි කියන්නේ බුදුන් හමු වෙයි කියලා ඔබට. එනිසා මේ ධර්ම ග්‍රන්ථවල පාරවල් දෙකක් තියෙනවා. පෘථග්ජනයා විසින් බුදුන් මරණ පාර නැත්නම් සසරට යන පාර. උන් කරමින් ඉන්න දේ මෙන්න මේකයි ඔබ කරන්න කියලා පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි කියලා දේශනා කරනවා. ඔය වගේ පාර වැරදි මෙන්න මේ පාරේ යන්න කියලා පටිසෝතගාමිත්වය පෙන්නනවා ගියාපුවම ඒ බුදුන් වෙත යන පාර. එපමණයි මේකේ තියෙන්නේ. ඔකතරම් ලොකුවට කතා කරලා හිටියත්. එබැවින් මේ සම්දිටික ධම්ම සූත්‍රය තුල පවතිනා වූ කරුණ පැහැදිලි කිරීම ඔබ තුලින් දැක ගන්නට. ඔබේ සිත් ලෝභෙන් දේශයෙන් මොෙන් හිස් කරගත්තාම දැක ගන්නට. සද්ධර්මයට පැමිණීමේ ලබන සුවය විඳින්නට. මෙම කරුණ පැහැදිලි කිරීම උපරිස් වේවා හේතු ආසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම මේ කරුණ පැහැදිලි කිරීම මෙතකින් අවසන් කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැරේ දායකත්වය දරන ලබන්නේ ඇහැලියගොඩ නැම්මවත්ත පවුලේ දූ දරුවන් සහ මොරවක පහළ මිල්ලව වැලි වෙගමගේ පවුලේ දූ දරුවන් විසිනි. අරමුණ ඇහැලියගොඩ පාසල් මාවත අංක 35 පදිංචි සිට 2021 දෙසැම්බර් මාස 25 වන දිනට අභාප්‍රාප්ති වසරක් සම්පූර්ණ වන AL අමරතුංග නැම්මවත්ත වරහන් ඇතුලේ මෑණියන්ට නැසීගිය NKD නැම්මවත්ත පියාණන්ට W ලක්ෂ්මන් වික්‍රමසිංහ වරහන් ඇතුලේ තිස්ස මහතාට මොරවක පහළ මිල්ලව පදිංචිව සිට නැසීගිය වැලි වෙගමගේ ප්‍රේමචන්ද්‍ර පියාණන්ට නැසීගිය දෝනගිමාරා කරුණාරත්න මෑණියන්ට සහ මියගිය සියලු ඥාතිහිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර මෙම උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලයේ අවශ්‍ය අනුමෝදන් වීමෙන් ජීවිත සුවපත් කරගෙන මතු භවයකදී නිවන් මඟ හෙළි කරගන්නට මං පෙත් පෑදේවා. ඔබේ සමහර වදන් 100ක් සාර්ථක නැහැ, සාවද්‍ය නැහැ, අනවජ්‍ය නැහැ, සාවද්‍යයි. ඒ නිසා මම ඒවා ගැළපෙන පරිදි හදනවා. එසේම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් ගෞරවනීය දේශකයන් වහන්සේටත් කොරෝනා වසංගතයෙන් පීඩාවෙන් ලක්වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා. මම මෙහෙමයි කියන්නේ. ඔබගේ ඊටුවේ හැකි යහපත් බලාපොරොත්තු සඵල වේවා. ඔබටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් බුදුවරු ලෝට හෙළි කරවා දාලා වූ ධර්මයේ සම්දිට්ඨික බව දැක ගන්නට අවශ්‍ය ලෝභක්ඛේ දේශක්ඛේ මෝහක්ඛේ මාර්ගය තුලින් තමයි තෙන්ට යන්න තියෙන්නේ. එසේ ප්‍රතිපදාව වටහා ගන්නට මෙව ධර්මානුශාසනාව හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං